ආයුබෝවන් මෙම පැහැදිලි කිරීම මම කරන්නේ ඇත්තටම සතුටින් කතා කරන එකක් නෙමෙයි. අපි නිදහස් දිනයත් සැමරුවා. හැබැයි ලංකාවේ වෙන කිසිම දවසක නොවූ විරූ තරම් පාරිසරික විනාශයක් ලංකාවේ සිද්ධ වෙමින් පවතිනවා. එලෙස පාරිසරික විනාශයක් සිද්ධ වන කාලයක නිහඬව ඉන්න බැරිකම නිසා තමයි බොහොම කනගාටුවෙන් වුණත් මේ පිළිබඳව කතා කරන්න වෙන්නේ. එතකොට ඔබ සමහර විට කියයි ඕවා අපිට කියලා වැඩක් නැහැ බලධාරීන්ට කියන්න කියලා. ඇතරම පුළුවන් විදිහට බලධාරීන්ට අපි මේවා දැනුවත් කරනවා. නමුත් ඔවුන් ඒ පිළිබඳ ඇහෙන්නේ නැහැ වගේ කටයුතු කරනවා නම් මම හිතනවා මගේ වගකීම වෙන්නේ ඊළඟ පරම්පරාව මේ පිළිබඳ දැනුවත් කිරීමයි. අපේ රටේ ස්වභාවික පරිසර පද්ධති රැම්සා තෙත්බිමක් කියන්නේ මොකද්ද? ලෝක උරුම වනාන්තරයක් කියලා කියන්නේ මොකද්ද? නිවර්තන වැසි වනාන්තරයක් කියන්නේ මොකද්ද? තෙත්බිම් පරිසර පද්ධතියක් කියන්නේ මොකද්ද? ඒවයි තියෙන වටිනාකම් මොකද්ද කියන එක පිළිබඳව මම හිතනවා බොහෝ අය ඒකේ වටිනාකම පිළිබඳව දැනුමක් නැහැ. ඒ කියන්නේ මට හිතෙනවා පරිසර විද්‍යාත්මක සාක්ෂරතාවය කියන එක. ඒ කියන්නේ පරිසර විද්‍යාත්මක සාක්ෂරතාවය අපි පරිගණක සාක්ෂරතාවය කියන්නේ. ඒ වගේ පරිසර විද්‍යාත්මක සාක්ෂරතාවයේ ලංකාවේ ඉන්න ජනගහනය තුල අඩුයි කියලයි මම හිතන්නේ. ඉතින් ඒක නිසා මම හිතනවා ඊළඟ පරම්පරාව දැනුවත් කරලා තිබ්බොත් යම් තරමකට හෝ මේ පරිසරයට සිද්ධ වෙන හානිය වළක්වා ගන්න පුළුවන් වෙයි කියලා. නමුත් අපි හිතුවේ නැහැ කවදාවත් මේ රජය පත් වෙද්දී මේ පරිසරය රැක ගැනීම වෙනුවෙන් ලොකු හඬක් ඇති වෙයි කියන එක තමයි අපි විශ්වාස කරේ. නමුත් අද වන විට අපි බලාපොරොත්තු බිඳ වැටුණු තත්වයකට පත් වෙලා තියෙනවා. ඒක කියන්නේ බොහොම කනගාටුවෙන් දේශපාලනය කියන එක වෙනම එකක්. කුමන දේශපාලන අදහස් සහ මතවාද තිබුණත් අපේ රටේ පරිසර පද්ධතිය සම්බන්ධයෙන් සැලකපුවාම මේක මට විතරක් මගේ පරම්පරාවට විතරක් අයිතියක් නෙමෙයි. උපදින්න ඉන්න සියලුම ශ්‍රී ලාංකික දරුවන්ගේ මතු අනාගතයට උරුම කර දිය යුතු සම්පතක් වන බැවින් තමයි මේ පිළිබඳව මගේ ඊළඟ පරම්පරාව දැනුවත් කළ යුතුයි කියලා මම හිතන්නේ. ඉතින් ඔබ දන්නවා ලංකාවේ හෝටන් තැන්න පිළිබඳ සමහර ප්‍රශ්න ඇති වුණා මේ පහුගිය කාලය තුල. සිංහරාජය පිළිබඳ ප්‍රශ්න ඇති වුණා. ඊළඟට දැන් මේ ඊයේ පෙරේදා පොළොන්නරුව ජලගැලුම් නිම්න වනාන්තරය පිළිබඳ ගැටලු සහගත තත්ත්වයන් ඇති වුණා. ඊළඟට මේ අහල පහල තියෙන මුතුරාජවෙල පිළිබඳව තෙත්බිම් පිළිබඳව ගැටලු ඇති වෙලා තියෙනවා. ඔය මේ ඇතුලේ තව එකක් තමයි මේ දහයියාගල අභය භූමිය පිළිබඳව ඒකේ පරිසර පද්ධති විනාශ වීම පිළිබඳව ඇති වෙලා තියෙන ගැටලුව. මේ ඔක්කොම ටික එකට එකතු කරලා ගත්තොත් එහෙම පරිසරය රැක ගැනීමට ජනතාවට ආණ්ඩුව එක්ක මේ රණ්ඩු කරන්න වෙලා තියෙන ස්වභාවයක් තමයි දැන් මම දකින්නේ. ඒක බොහොම කනගාටුදායක තත්වයක්. දැන් මම හිතනවා මේ නිසා මේ රටේ ඉන්න සියලුම දෙනා දේශපාලන මතවාද පැත්තකින් තියලා ඉවර වෙලා මේ පරිසරය සංරක්ෂණය කිරීම සම්බන්ධයෙන් සියලු දෙනාම එකට එක්ව කටයුතු කරන්න ඕනි කියලා. එහෙම කටයුතු කරන්න පුළුවන් නම් විතරයි අපිට අපේ මේ මුතු ඇටයක් වගේ රටේ තියෙන ස්වභාවික පරිසර පද්ධති ටික රැකගන්න පුළුවන් වෙන්නේ. එතකොට සමහර විට අපි මේවට විරුද්ධව කතා කරනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මුම්මහ කාලකන්ණි ටිකක් මොන සංවර්ධන කටයුත්ත කරන්න ගියත් ඒකට විරුද්ධ වෙනවා කියලා. නමුත් මතක තියාගන්න අපේ රටේ 120ක් විතර පමණයි මේ ස්වභාවික පරිසර පද්ධති ටිකක් ආරක්ෂා වෙලා තියෙන්නේ. ඒතර 80ක් තියෙනවා ඕනෑම සංවර්ධන කටයුත්තකට භාවිතා කරන්න පුළුවන් ඒවා. ඒ ටික තියෙද්දි මේ සංවර්ධනය මුවාවෙන් මේ ස්වභාවික පරිසර පද්ධති කියන 120ට හානි වෙනකොට තමයි මේ රටේ ඉන්න අනාගතයට ආදරය කරන රටට ආදරය කරන මේ ස්වභාවික පරිසරයට මේ හරිත පරිසරයට ආදරය කරන බොහෝ පිරිසක් තමන් ගැන හිතන්නේ නැතුව මේ දිවි හිමියෙන් කටයුතු කරන්නේ. ඉතින් මම මේ අරගෙන ආවා මෙන්න මේක බලන්න වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත.
ඒතර මේක 1964 අංක 44 සහ 1970 අංක 1 හා 1993 අංක 49 දරන පනත් වලින් සංශෝධනය වෙලා තියෙනවා කියලා තියෙනවා. ඊට පස්සේ අලුත් සංශෝධනයක් ඇවිල්ලා තියෙනවා 2009 අංක 22 දරන වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂිත සංශෝධිත පනත කියන එක. ඉතින් මම ඉල්ලීමක් කරනවා මේ රටේ විශේෂයෙන්ම ඊළඟ පරම්පරාවේ දරුවන්ගෙන් මේ වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත 1964 මේක මේ පනත හදලා තියෙන්නේ මොකටද? අපේ රටේ තියෙන ස්වභාවික පරිසර පද්ධති ටික රැකගන්න. එතකොට අපි මෙන්න මේ පනතේ තියෙන සමහර දේවල් අමුවේ උල්ලංඝනය කරමින් ඉන්නවා කියන එක තමයි මේ කියන්නේ මම ඔබට. විශේෂයෙන්ම සාමාන්‍ය මහජනතාව නෙමෙයි ප්‍රාදේශීය දේශපාලඥයින් පළාත් දේශපාලඥයින් මේගොල්ලෝ සහ ඒගොල්ලෝ ජාතික මට්ටමේ දේශපාලඥයින්ගේ හයිය අරගෙන මෙන්න මේ ස්වභාවික පරිසර පද්ධති ටික විනාශ කරමින් ඉන්නවා. ඒවා රැක ගැනීමට ඉන්න නිලධාරීන්ට කර තියාගන්න දෙයක් නැති තත්වයකටපත් වෙලා තියෙනවා. ඒවට විරුද්ධව ක්‍රියා කරන නිලධාරීන්ට ස්ථාන මාරු හා මරණීය තර්ජන එල්ල වෙනවා ප්‍රාදේශීය සහ පළාත් දේශපාලඥයින්. මේක තමයි ඇත්ත තත්ත්වය ලංකාවේ මේ වෙන විට පවතින. තිත්ත වුණත් ඒක ඒ විදිහට කියන්න සිද්ධ වෙනවා. සමන් සියලු දේශපාලඥයින්ගෙන් ඉල්ලනවා මේ වනසත්ව වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත අරගෙන මේකේ තියෙන විධිවිධාන මොනවද කියලා කියවලා බලලා තමන්ගේ සංවර්ධන ක්‍රියාමාර්ගයන් ඒකට අනුකූලව වෙනස් කරගත්තොත් අපේ රටේ අනාගතයට ගොඩක් හොඳ වෙයි කියලා. ඒතර මේක කියවෙනවා මේ පළවෙනි පිටුවේම කියවෙනවා ජාතික රක්ෂිත භූමි හා අභය භූමි ගැන. ඒක කියවෙනවා මෙන්න මෙහෙම දේවල් ටිකක් තියෙනවා කියලා. තහනම් අඩවියක්, ජාතික උද්‍යානයක්, ස්වභාවික රක්ෂිත භූමියක්, වන පිවිසුමක්, ආරක්ෂා ස්ථානයක්, සමුද්‍රීය රක්ෂිත ප්‍රදේශයක්, සීමාන්තරික කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කරලා තියෙනවා රක්ෂිත භූමි කියන ඒවා. ඉතින් එතකොට එක එක නම් වලින් ඔබ අහලා ඇති මේවා මෙහෙම අහලා ඇති නේද? සමහර වෙලාවට අපි කියනවා ජාතික වනෝද්‍යානය කියන වචනේ පාවිච්චි කරනවා. සමහර වෙලාවට පාවිච්චි කරනවා දැඩි ස්වභාවික රක්ෂිතයක් කියලා. සමහර වෙලාවට භාවිතා කරනවා අභය භූමියක් කියලා. දැන් මේ වචන හරියටම තේරුම් ගන්න නම් මේ ඇක්ට් එක කියවන්න ඕනේ. එතකොට මම එනවා මෙන්න මෙතෙන්ට. මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ දහයියාගල අභය භූමිය සම්බන්ධයෙන් මේ වර්තමාන ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. ඉතින් එතකොට දැන් මේ පිළිබඳව ඔබට යම්කිසි වැටහීමක් දෙන්න ඕන හින්දා අපි මේකේ පොඩි සිතියමක් යොදාගත්තා මේ පිළිබඳව විස්තර කරන්න. ඉස්සලා මේ සිතියම බලන්නකෝ. හරි. එතකොට මේ දැන් අපි ගත්තොතින් එහෙම අර මම කියපු දේවල් ටික ගත්තොත් ඔබ දන්නවා මේ ටික ගත්තොත් රුහුණු වනෝද්‍යාන සංකීර්ණය මේ තියෙන්නේ. ඒතර මේ හරිය අපි හඳුන්වනවා කුමන ජාතික වනෝද්‍යානය කියලා. මෙන්න මේ යාල අභය භූමියේම රුහුණු ජාතික වනෝද්‍යානය මෙන්න මේ කොටසක් නම් කරලා තියෙනවා යාල දැඩි රක්ෂිතය කියලා. නැත්නම් දැඩි ස්වභාවික රක්ෂිතය කියලා. ඊළඟට නුවරඑළිය දිස්ත්‍රික්කයේ හග්ගලත් තියෙනවා මේ වගේ දැඩි ස්වභාවික රක්ෂිතයක් කියලා හඳුන්වන කොටසක්. අපි ගත්තොත් එහෙම දැන් මේ කුමන ජාතික වනෝද්‍යානය යාල දැඩි රක්ෂිතය රුහුණු වනෝද්‍යාන සංකීර්ණය මෙතන තියෙනවා වෙහෙරගල ජලාශය. ඊට පස්සේ මේක හා සම්බන්ධයි දැන් මේ යාල දැඩි රක්ෂිතයත් එක්ක නැත්නම් යාල වනෝද්‍යානයත් එක්ක සම්බන්ධයි. ඒකටම හේතු වෙලා තියෙනවා ලුණුගම් වෙහෙර ජාතික වනෝද්‍යානය. ඊට පස්සේ තියෙනවා තව එකක් ඒකට සම්බන්ධ වෙලා වැටහිර කන්ද රක්ෂිතය කියන එක. මෙතන ලුණුගම් වෙහෙර ජලාශය. හරිද? මෙතන තියෙනවා වෙහෙරගල ජලාශය. ඊට පස්සේ ඒක සම්බන්ධ වෙනවා මෙහෙම ගිහිල්ලා උඩවලව ජාතික වනෝද්‍යානයට. මේ තියෙන උඩවලව ජලාශය. අර ඔබ සමහර වෙලාවට වාහනයක යනකොට මේකේ අර වැව් බැම්මට ආසන්නව තියෙන ඒ බැම්ම දිගේ යන්නේ අන්නේ උඩවලව ජලාශය. මේ තියෙන්නේ උඩවලව ජාතික වනෝද්‍යානය. උඩවලව ජාතික වනෝද්‍යානයේ තියෙන විශේෂත්වය තමයි ඒකේ අර කුරු අලින් කියන්නේ ප්‍රමාණයෙන් කුඩා පෘෂ්ටිමත් බෝල වගේ ඉන්න අලින් තමයි මේකේ දකින්න ලැබෙන්නේ. හරි. මේ තියෙන උඩවලව ජලාශය. ඊට පස්සේ අර බෙලිහුල් ඔය පැත්තෙන් ආවහම බලංගොඩ පැත්තෙන් ගිහිලා එතකොට තියෙනවා සමනල වැව. හරිද? ඒ සමනල වැවත් එක්ක තියෙනවා මෙන්න මේක යෝජිත බෝගහපිටිය අභය භූමිය කියන එක. හරිද? ඒ කියන්නේ ඒක තාමත් යෝජිත තත්ත්වයේ තියෙන්නේ. තාමත් ඒක ඉතින් යෝජිතද නැද්ද කියලා අලි දන්නේ නැහැ. අලි ඒවා යනවා. හරි.
එතකොට දැන් ඔබට පේනවද මෙතන යාල ඊට පස්සේ ලුණුගම් වෙහෙර ඊට පස්සේ වැටහිර කන්ද උඩවලව කියන මේ සේරම වනෝද්‍යාන ටික එකට එක මෙහෙම ලින්ක් වෙනවා. හරිද? ඒ ලින්ක් වුණාන් පස්සේ ඒක අලින්ට සංචරණය කරන්න පුළුවන් මේව හරහා. ඊට පස්සේ මේ පැත්තේ තියෙන මේ බෝගහපිටිය මේ ප්‍රදේශයත් එක්ක මේක සම්බන්ධ කරන්න පුළුවන් කෙටි පටු භූමි ප්‍රදේශයක් තියෙනවා. අන්න ඒක තමයි මේ හඳුනාගෙන තියෙන දහයියාගල අබේ භූමිය කියලා. මේක 2002 වසරේ තමයි අබේ භූමියක් ලෙස ගැසට් කරලා තියෙන්නේ. හරි. මේ අබේ භූමිය කිව්වට මේක හරි බොහොම පටු තීරයක්. බොහොම පටු තීරයක්. එතකොට මේකේ සමහර තැන්වල ගිහිල්ලා බලපුවාම පේනවා මේ සාමාන්‍යයෙන් මීටර 400ත් 600ත් අතර වගේ පටුයි සමහර තැන්වල. ඒ කියන්නේ මේ පොඩි පටු පාරක් වගේ. ඇත්තටම මේක මේ අලින්ව නිකන් මේ පෙරහැරේ ගෙනියන්න වගේ තියෙන තැනක්. ඉතින් මේක හරි. මෙන්න මේක තමයි මේ දහයියාගල කියලා කියන්නේ. දැන් ඊට පස්සේ ඔබ හිතන්න එපා මේ හරිය අභ්‍යවකාශය කියලා හිතන්න එපා. මේ හරිය ගම්මාන. හරි. මේ අනිත් තැන්වල තියෙන ගම්මාන ටික මං ඇන්දේ නැහැ. ඒතර මේ අවට හැමතැනකම ගම්මාන තියෙනවා. ඒතර මේ ප්‍රදේශයේ තියෙන ගම්මාන වලට මේ වන අලින්ගෙන් යම් බලපෑම් එල්ල වෙනවා. ඒක ඇත්ත. එතකොට ඔබට තේරෙනවා දැන් මෙන්න මේ දහයියාගල අබේ භූමියේ තියෙන වටිනාකම ගැන තමයි ඇත්තටම අපි මේ කතා කරන්න යන්නේ. මොකද්ද මේකේ තියෙන වටිනාකම කියලා. එතකොට ඔබ දන්නවද මේ අලියා කියන සතාට මේ දවසකට සෑහෙන දුරක් ඇවිදින්න ඕනි. ඒ කියන්නේ ඒක උගේ චර්යාවේ ස්වභාවයක්. ඒ කියන්නේ මේ පොඩි දුරක් නෙමෙයි, ගොඩක් දුර ඇවිදින්න ඕනේ. ගොඩක් දුර ඇවිදින සත්තුන් ඒගොල්ලෝ. ඒ කියන්නේ විශාල මේ ප්‍රදේශයක් පුරා ඒගොල්ලන්ට සංචරණය කරන්න ඕනි. දැන් ඔබ හිතන්නකෝ 120යි නම් මුළු වනවැස්මම තියෙන 120කට ආසන්න ප්‍රමාණයක් නම් 180ක් භූමි ටික මිනිස්සු අයිති කරගත්තනේ. ඒතර මේ ඉතුරු 120නේ උන්ට අපි දීලා තියෙන්නේ. එතකොට ඒ 120 අර හුදකලා වුණොත් එහෙම අන්න එතකොට යම් ගැටලු ඇති වෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් උන්ට අලියට විශාල කෑම ප්‍රමාණයක් දවසකට ඕනේ. ඒතර ඒගොල්ලෝ ඒ කෑම හොයාගෙන ගොඩාක් දුර සංචරණය කරනවා. එහෙම සංචරණය කරද්දී ඒ වගේම දෙයක් තමයි මේ දහයියාගල අබේ භූමිය ආශ්‍රිතව මෙන්න මේ හරියට විතර වගේ වෙන්න මේ තියෙනවා මේ ලවණ නිදියක්. ඒ කියන්නේ පස්වල ලවණ තියෙනවා ගොඩක්. එතකොට මේ ලවණ ආහාරයට ගන්න ඒගොල්ලෝ හරි කැමතියි. ඒක හින්දා ඒගොල්ලෝ මේ ගොඩාක් ප්‍රදේශ හරහා මේ ස්ථානය හොයාගෙන එනවා. එතකොට ඒගොල්ලන්ට මේක හරහා නිදහසේ ගමන් කරන්න ඉඩ තිබුණොත් දෙපැත්තේ ගම්මාන වලට ඒගොල්ලන් ඇතිවන බලපෑම අඩු වෙනවා. ඒකයි ඇත්තටම මෙතන වෙන්නේ. අලි මංකඩක් නැත්නම් එලිෆන්ට් පාත් එකක් කියලා කියන්නේ ඒකයි. එතකොට දැන් තව දෙයක් තියෙනවා මෙහෙම. ඔය ජ්‍යෙෂ්ඨ පරිසරවේදී නායනක රංවැල්ල මහත්මයා සමග මම කතා කරනකොට එතුමා කිව්වා එතුමාගේ අධ්‍යයනයන්ට අනුව දිස්ත්‍රික්ක 6ක 7ක විතර වන අලි මේ හරහා ගමන් කරනවා කියලා. ඒතර දිස්ත්‍රික්ක ගණනාවක ඉන්න අලි ගහණය. එතකොට මෙන්න මේවා අපි අයිසොලේට් කරලා දැම්මොත් එහෙම. ඒ අයිසොලේට් කරලා කියන්නේ මේ එක ප්‍රදේශයක් සම්පූර්ණයෙන් වෙන් කළා මේකට මේක ලින්ක් වෙන එක නතර කරලා මේ ප්‍රදේශය සංවර්ධනය කළා දැම්මොත් උන්ට එන්න බැරි වෙනකොට යම් කිසි අලින්ගේ ගහණයක් මේ එක තැනකට කොටු වෙනවා. ඒක ඔවුන්ගේ පැවැත්මට ඊටාම තර්ජනයක්. ඒක හරි විද්‍යාත්මකයි. කර්මයේ තියෙන දේශපාලඥයින්ට විද්‍යාව තේරෙන්නේ නැති එකනේ. ඒ විද්‍යාව මෙන්න මේකයි. සීමිත අලි ගහණයක් ඇතුලේ ඉන්නකොට උන්ගේ ජානවල එකතුව හේවත් ජාන කිටුව පටු වෙනවා. එතකොට ඒගොල්ලෝ ඉන්බ්‍රීඩින් කියලා කියන්නේ අපිට සහාබි ජනනය වෙනවා කියලා කියන්නේ ඒ ළඟ ඥාති සම්බන්ධතාවයන් තියෙන අය අතරම තමයි උන්ගේ බ්‍රීඩින් වෙන්නේ. ඒ කියන්නේ අභිජනනය වෙන්නේ. එතකොට ඊළඟ පරම්පරාව මොකක් වෙනවද? දුර්වල වෙනවා. ඔය විශේෂයෙන් ඔය සුනකයින්ව බ්‍රීඩ් කරන අය දන්නවා ඥාති සම්බන්ධතාවයක් තියෙන අය අතර දිගටම බ්‍රීඩ් කළොත් පැටව් දුර්වල වෙලා යනවා. ලෙඩ රෝග හැදිලා නිලීන ජාන ඉස්මතු වෙලා අපේ මුළු අලි පරම්පරාවම විනාශ වෙලා යන්න පුළුවන් ඉන්බ්‍රීඩින් කියන එක වුණොත්. ඒ නිසා තමයි මේවා ඔක්කොම එකිනෙකට ලින්ක් වෙලා තියෙන්න ඕනේ. එතකොට ඒගොල්ලන්ගේ ගහන එකිනෙක මිශ්‍ර වෙනවා. මිශ්‍ර වෙලා ඒ කියන්නේ ජාන මිශ්‍ර වීමක් එතන වෙනවා. ඒ මිශ්‍ර වීමෙන් අර නිලීන ජාන ඉස්මතු වෙලා සහාබි ජනනය සිද්ධ වෙලා පෙළපත දුර්වල වෙලා අලි ගහණය විනාශ වෙන එක වළකිනවා.
දැන් සමහර අය ඉන්නවා කියනවානේ අලි ඕනි තරම් ඉන්නවා කියලා. නමුත් ඉන්බ්‍රීඩින් සිද්ධ වුණොත් ඔවුන්ගේ ගහනේ ඊළඟ පරම්පරාව දුර්වල වෙලා කාලෙකදී මේක විනාශ වෙලා යන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි පරිසරවේදීන් සහ ජීව විද්‍යාඥයින් කියන්නේ මේගොල්ලන්ට මෙන්න මේ පරිසර පද්ධතිය පුරාම මේ ටික පුරාම ඒ සියලු ගහනයන්ට හැසිරින්න අවස්ථාව දෙන්න ඕනේ කියන එක. ඊළඟට තවත් එකක් තියෙනවා මෙහෙම. ඔය මේ අලින් ගමන් කරපු මාර්ගය දැන් දහයියාගල අලිමංකඩ අබේ භූමිය කියලා තමයි අපි මේකට කියන්නේ. ඒතකොට මේ අලින් ගමන් කරපු මාර්ගය ගත්තොතින් එහෙම ඒ මාර්ගය වුන් කුඩා කාලේ සලකුණු කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව ඇත්තටම විවිධ මත තියෙනවා. ඒවා තාම සමහර විට විද්‍යාත්මකව හරියටම ඔප්පු කරගෙන නැහැ. ඔබ හොයලා බලන්න ඔය බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ වාර්තාවල තියෙනවා ඇත්සොහොන් පිළිබඳව. විශේෂයෙන් ඇත්සොහොන් අප්‍රිකාවේ නම් අප්‍රිකානු වලින්ගේ හොදටම අධ්‍යයනය කරලා තියෙනවා. ඒ කියන්නේ මොනවා හරි තැනක මේ ඇතෙක් හෝ අලියෙක් මඩ ගොහරක එරිලා මැරිලා උගේ ඇටසැකිල්ල තියෙනවනේ. කාලෙකට පස්සේ ඒ ගහනේ ඇය ඒ ඇටසැකිල්ලේ ඇට කැබිලි ඉව කරලා මේ මගේ ගහනේ කෙනෙක් කියලා හඳුනාගෙන ඒව අරගෙන ඇවිල්ලා එක තැනකට ගොඩ ගහනවා. ගොඩ ගහලා සොහොනක් බවට පත් කරනවා. ඇත් සොහොන්. එතකොට ඔබ හිතන්න ඌට කොයි තරම් මේ ඒ ස්වභාව ධර්මයත් එක්ක කොච්චර ඉවක් ලැබිලා තියෙනවද කියන එක. ඒ නිසා සමහර වෙලාවට හිතනවා මෙන්න මෙහෙම දැන් පුංචි පැටව කාලේ මවත් එක්ක ඌ ගමන් කරපු මාර්ගයේ ඒ මාර්ගය හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් උංගාව තියෙනවා කියලා. ඒක සමහර අය කියනවා උන්ගේ අර පාදවල කොට්ට වගේ තියෙනවනේ ඒ වය තියෙන මොකක් හරි ක්‍රමවේදයක් මගින් ඒ පාත් එක ඔවුන්ගේ මෙමරි එකේ ගබඩා කරනවා කියලා. මේක විද්‍යාත්මකව පරීක්ෂණාත්මකව ඔප්පු කරලා නැහැ තාම මේක මතයක් විතරයි. ඒ නිසා පුංචි කාලේ ගිය පාර ඌට අවුරුදු 100ක් විතර ජීවත් වෙනවනේ. අවුරුදු 1 2 3 4 දිගිය එක අවුරුදු 50කදීත් ඌට මතක තියෙනවා. සමහර විට දැන් ඌ ලොකු අලියෙක් ඌ තාමත් ඒ පාර දිගේ තමයි යන්නේ. ඉතින් දැන් අපේ ඉන්න මෝඩ වාහෙලා මොකද කරන්නේ? මේකේ මේ ඌන් කාලයක් තිස්සේ ගිය ප්‍රදේශය මේ එලිපන්ට් පාත් එක මේකේ මොකද කරන්නේ? ඉඩම් අල්ලගෙන වගාබිම් හදනවා. මොකද වෙන්නේ කියලා කියන්නකෝ මට. වගාබිම් හදාගෙන මේක වටේට අලි වැටක් ගැහුවයින් පස්සේ උන්ට එන්න බැරි වුණොත් උන් මොකද කරන්නේ? ඔක්කොම මේක කඩාගෙන එනවා. මොකද උන් සෑහෙන කාලයක් තිස්සේ ගියකනේ. එහෙම නැත්නම් උන් වෙන මාර්ගයක් කරා යනවා. ඒතකොට මේ යන්නේ වෙන මාර්ගයක් කරා වෙන්න පුළුවන්. මෙතන තියෙන වෙන ගම්මානයක් වෙන්න පුළුවන්. ඔන්න උන්ගෙන් ගම්මානයට හානි සිද්ධ වෙනවා. ඉතින් එතකොට ඔන්න මිනිස්සු සහ අලි අතර ගැටුමක් නිර්මාණය වෙනවා. ඉතින් ඒ නිසා මේක කළමනාකරණය කළ යුතු වන්නේ අත්නෝමතිකව නෙමෙයි විද්‍යාත්මක ක්‍රමවේදයකටයි කළමනාකරණය කළ යුතු වන්නේ. දැන් මට තියෙන ප්‍රශ්නේ මෙන්න මේකයි. මේ ප්‍රදේශයේ ගිහිල්ලා බලපුවාම අපිට පෙනී යනවා ඕනි තරම් අභය භූමි නොවන රජයේ ඉඩම් ඕනි තරම් තියෙනවා. දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි එහෙම ඉඩම් තියෙද්දි අභය භූමියක කියලා එහෙනම් නම් කරේ මොකටද අභය භූමියක් කියලා මේ ඇක්ට් එකට දැම්මේ මොකටද 2002 දී ගැසට් කළේ මොකටද අභය භූමියක් කියලා. මේ බලන්න අභය භූමියක් සම්බන්ධයෙන් අභය භූමියක තියෙන ගස් පිළිබඳව තියෙන වගන්තියක් මේකේ තියෙනවා මේ 7 වෙනි පිටුවේ. යම් අභය භූමියක් තුල පිහිටි ඉඩමක මොන බලන්න කියන දේවල් ටික මහා ගොඩක් වගන්ති තියෙනවා මම ඔක්කොම කියන්න යන්නේ නැහැ. යම් ශාකයක් කැපීම, පොතු ගැසීම, සිඳීම, මැදීම, පිලිසීම හෝ යම් ආකාරයකින් ඒට හානි කිරීම හෝ එය විනාශ කිරීම හෝ ඒ ස්ථානයේ යම් ශාකාවක් ගැනීම, එකතු කිරීම හෝ ඉවත් කිරීම හෝ වගා කිරීම, පතල් හැරීම හෝ අන් කිසි කාර්යයක් සඳහා යම් ඉඩමක් සුද්ධ කිරීම හෝ හැරීම, ගින්නක් පත්තු කිරීම හෝ ගෙන යාම හෝ යම් සතෙකුට හෝ ශාකයකට හානි කිරීමේ හෝ සතෙකු හෝ ශාකයක් විනාශ කිරීමේ කාර්ය සඳහා පාවිච්චි කිරීමේ හැකියාවක් ඇති යම් උගුලක් හෝ යම් පුපුරන හෝ වසද්‍රව්‍යයක් හෝ සන්තකයක තබා ගැනීම, කැලෑවක් අලුතින් එලි කිරීම, ඔහොම ගොඩාක් තියෙනවා මේ. යම් ස්ථිර හෝ తాවකාලික ගොඩනැගිල්ලක් ඉදි කිරීම, ඔය වගේ යම් පාරක් හෝ අඩිපාරක් තැනීම හෝ ඔහු විසින් එසේ තන ලද පාරක් හෝ අඩිපාරක් පාවිච්චි කිරීම නොකළ යුතුය. ඒවට දඬුවම් වෙනම තියෙනවා. ඉතින් මේවා කරන්නේ සාමාන්‍ය ජනතාවද? එතකොට අපි අසරණයි. අර ගුණදාස කවුගේ සින්දුවක් මතක් වෙනවා. අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ කියලා. ඒක තමයි ඇත්තටම දැන් කියන්න වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා තවදුරටත් දැන් කියනවා නම් මේ ප්‍රදේශයේ ගිහිල්ලා බලපුවාම මේ ප්‍රදේශයේ මේ ඉඩම්
සමහර තැන්වල තියෙනවා ලොකු ගස් කපලා වටේට අක්කර 7 8 2 ඒ වගේ එක එක ප්‍රමාණයන්ගෙන් මිනිස්සු මේ ඉඩම් ටික අල්ලගෙන තියෙනවා. හොයලා බලපුවහම සමහර මිනිස්සු ඉන්නවා මේක ගිහිල්ලා ඉඩම් අක්කර දෙකක් විතර අල්ලගත්ත අය ඉන්නවා. මේ අබේ භූමියේ නොවේයි වෙන තැන්වල අක්කර 6ක් විතර තියෙනවා. අපි එයාගෙන් අහපුවාම මේ ඒ අක්කර 6ම වගා කරලා ඉවරද කියලා නෑ ඒ අක්කර 6 දෙකයි වගා කරලා තියෙන්නේ. තව දෙකක් මෙහෙන් අල්ලගෙන. එතකොට ගොවියෙක් මේක වගා කරනවා කියන එක පිළිබඳ කිසිදු ගැටලුවක් නෑ. ඒක කෘෂිකර්මයත් එක්ක ප්‍රශ්නයක් නෑ. නමුත් කෘෂිකාර්මික කටයුතු කරන්න ඉඩම් ඕනි තරම් තව හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මෙහෙමයි. දැන් අපි තව එකක් තියෙනවානේ. වගා කරන ඉඩම් ප්‍රමාණය වැඩි කිරීම වගේම ඒකක ක්ෂේත්‍රඵලයකින් වැඩි අස්වැන්නක් ලබා ගැනීමේ ක්‍රමයක් තමයි ලෝකේ දැන් ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ. ඊළඟට පසු අස්වනු හානිය නිසා 40%ක් විතර විනාශ වෙනවායි කියන එක අපේ ගුරුවත් පොතේම තියෙනවා. ඒතකොට ඒ නිසා අපේ කෘෂිකාර්මික නිෂ්පාදනය දියුණු කරන එක කළ යුතුයි. ඒක කිසි ගැටලුවක් නැහැ. ඒතකොට එහෙම කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා මේ අභය භූමි හෝ මේ වනෝද්‍යාන හෝ ඒවායේ තියෙන ඉඩම් ටිකම අත්පත් කළගත යුතුද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මට හිතෙනවා සමහර දේවල් අපි අවභාවිතා කරනවා කියලා. උදාහරණයකට ගත්තොත් එහෙම දැන් මේ ඉඩම් වගාවට නිදහස් කිරීම කියන එක වචනේ භාවිතා කරලා සමහර වෙලාවට මෙහෙම වෙන්න පුළුවන්. දැන් අපේ රටේ ජාතික මට්ටමේ දේශපාලඥයන් පළාත් මට්ටමේ සහ ප්‍රාදේශීය මට්ටමේ කියලා ඉන්නවනේ. එතකොට දැන් සමහර වෙලාවට මෙතන අපිට තාම හඳුනා ගන්න බෑ මොකද්ද සිද්ධ වෙන්නේ කියන එක පිළිබඳව. දැන් මේ ඇත්තටම ජනතාවට මේ ඉඩම් අවශ්‍යද? මේ වනෝද්‍යාන හෝ මේ අභය භූමි වල තියෙන ඉඩම් අවශ්‍යද? ඒක ඇත්තටම ජනතාවගේ ප්‍රශ්නයක්ද කියලා ගැටලුවක් මතුවෙනවා. මොකද දැන් මේ ආශ්‍රිතව දිනවා පොකුරු තැන්න කියලා ගමක්. ඒක මේ මිනිසුන්ගෙන් අහලා බලපුවාම ඒගොල්ලෝ ඇත්තටම මේ ඉඩම් ටික අල්ලා ගන්නවට ඒකට ඒ ගම්වාසීන්ගේ කැමැත්තක් නැහැ. එතකොට සමහර වෙලාවට මේ ප්‍රාදේශීය දේශපාලඥයන් විසින් මිනිසුන්ව ඉස්සරහට යොදාගෙන විවිධ ව්‍යාපාරිකයින්ට මේ ඉඩම් මංකොල්ල කෑමට අවස්ථාවක් හදලා දෙනවාද කියන පිළිබඳවත් අපිට ගැටලුවක් මතුවෙනවා. පස්සේ කාලෙක මේවා මුඩු ඉඩම් බවට පත් වුණාට පස්සේ යම්කිසි සමාගමකට නැත්නම් කම්පැනියකට විකුණන්න පුළුවන් විදිහේ වාතාවරණයක් හදාගන්න යනවාද කියලාත් ගැටලුවක් ඇති වෙනවා. ඒ නිසා මේ ගැටලු ගොඩාක් මේක තුල දකින්න ලැබෙනවා. කෙසේ වෙතත් මෙන්න මේ දේ කරන්න ඕනේ. අපි අපේ රට සංවර්ධනය වෙනවට කිසිම ගැටලුවක් නැහැ කැමති. ලෝකේ දැන් තියෙනවා ග්‍රීන් ගෝල්ඩ් කියලා සංකල්පයක්. ඒ කියන්නේ මේ හරිත බව රැක ගැනීම රත්තරන් වගේ වටිනවා කියන සංකල්පයක්. ඒ ලෝකේ අලුතින් තියෙන සංකල්ප ඒවා. දැන් ලෝකේ කවදා හරි දවසක ලෝකේ අනිත් රටවල් වල මිනිසුන්ට සිද්ධ වෙනවා මේ හරිත ප්‍රදේශ ආරක්ෂා කරපු රටවල් වලට ණය ගෙවන්න සිද්ධ වෙනවා. මොකද ලෝකෙට ඔක්සිජන් සපයන්නේ ඒගොල්ලෝ නිසා. දැන් හිතන්නකෝ ලෝකේ හැම රටක්ම ආර්ථික වශයෙන් සංවර්ධනයකට වනාන්තර ටික විනාශ කරගත්තා නම් ඊට පස්සේ කවුද ඔක්සිජන් සපයන්නේ මේ ලෝක ගෝලයට මේ ලෝක වායු ගෝලයට ඔක්සිජන් සපයන්නේ? ඒතර ඒ සපයන රටවල් වලට ඒගොල්ලන්ට සිද්ධ වෙනවා ණය ගෙවන්න ඊට පස්සේ. ඒ වගේම දැන් මේ වනෝද්‍යානවල තියෙන මේ සම්පත් ටික මේ භූමි වගාවට අරගෙන ලබන ආදායමට වඩා වැඩි ආදායමක් ගන්න බැයිද මේ භූමි ටික සංචාරක වශයෙන් දියුණු කරලා? ඒ කියන්නේ අපේ තියෙන අලියතුන් ටික ඒගොල්ලෝ බලන්න තමයි මේ විදේශීය රටවල් වල සංචාරකයෝ එන්නේ. දැන් මේ කොවිඩ් ප්‍රශ්නේ නිසා සංචාරක ව්‍යාපාරය පොඩ්ඩක් අඩපණ වෙලා තමයි. නමුත් තව කාලයක් යනකොට ඒක ආපහු හොඳ තත්ත්වයටපත් වෙතිවි. එතකොට මේ සංචාරකයෝ අපේ ලංකාවට එන්නේ දේශපාලඥයෝ බලන්න නෙමෙයිනේ. ඒගොල්ලෝ එන්නේ මේ ස්වභාවික පරිසර පද්ධති බලන්න. මේ ටික හරියට කළමනාකරණය කරගත්තොත් අපිට මේ ප්‍රදේශවල මිනිසුන්ට මේකේ මේ භෝග වගා කරලා වන අලින්ගේ හානියට ඒව ලක් වෙලා ජීවිත අවදානමටත් ලක් වෙනවට වඩා වැඩි මුදලක් හොයාගන්න පුළුවන් වෙයි සංචාරක කර්මාන්තය දියුණු කළොත්. අනිත් අතට අපේ රටේ වනජීවී දෙපාර්තමේන්තුව ගත්තොත් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වගේ ඛණ්ඩ දෙන්න ඕනේ නැහනේ. මේගොල්ලෝ නිකන්නේ නඩත්තු වෙන්නේ කැලේ තියෙන ඒවා ඉන්නේ. ඉතින් ඒ කියන්නේ වනජීවී දෙපාර්තමේන්තුව කියලා කියන්නේ හොඳට සල්ලි හොයන්න පුළුවන් දෙපාර්තමේන්තුවක්. ඒ කියන්නේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමෙන්. ඒතර මේවා ඇතුලේ හදලා තියෙනවානේ පාරවල්. ඒ පාරවල් නඩත්තු කරන්නේ වනජීවී දෙපාර්තමේන්තුවෙන් මේ සත්තුන්ගේ අවශ්‍යතාවයට නෙවෙයිනේ මිනිසුන්ගේ අවශ්‍යතාවයටනේ. ඒ කියන්නේ ඕනිනම් මේකෙදි නඩත්තු කරනවා කියලා කරන්න වෙන්නේ වියලි කාලයේදී මේ සත්තුන්ට වතුර ටිකක් සැපයීම පමණයි.
වෙන 아무තුවෙන් නඩත්තු කරන්න දෙයක් නැහැ. ඒතකොට මට නම් හිතෙන්නේ මේක අපේ රටට විශාල මුදල් ප්‍රමාණයක් සංචාරක ව්‍යාපාරයේ හරහා ලබා ගන්න පුළුවන්. මේ අපරාධයේ මේවා විනාශ කරලා මේ වයින් වෙන හානියට වඩා මේ පරිසර පද්ධති සංරක්ෂණය කර ගැනීමෙන් රටට විශාල විදේශ විනිමයක් ලබා ගන්න පුළුවන්. ඉතින් තියෙන කනගාටුව තමයි දේශපාලඥයින්ට ඒවා කල්පනා නොවීම. ඒ නිසා මේව අත්පත් කර ගැනීමේදී රාජ්‍ය නිලධාරීන් අසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඔවුන් කතා කරන්නේ නැහැ. උන්ට කතා කළොත් එහෙම ඒ රැකියාවේ ඒ ස්ථානයේ වැඩි කාලයක් ඒක කරන්න වෙන්නේ නැහැ. ඔක තමයි වර්තමානයේ ඇති වෙලා තියෙන තත්ත්වය. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ අපේ රටේ බොහෝ දේවල් තීරණය කරනු ලබන්නේ දේශපාලනික වශයෙන් තියෙන අනාගතය ගැන හිතලානේ. මම මේ ඇඳලා පෙන්වුවේ පොඩි තරාදියක් මෙහෙම. එතකොට මේ එක දේශපාලන පක්ෂයක් මේ තව දේශපාලන පක්ෂයක් කියලා හිතන්නකෝ. ඒ කියන්නේ මේ තියෙන්නේ මේ දේශපාලන පක්ෂය තුල ඉන්න නිශ්චිත සමාජිකයෝ ගාන. ඒ කියන්නේ ඒකේ ඉන්න ඡන්දයිතිය තියෙන මිනිස්සු සංඛ්‍යාව. නැත්නම් ඡන්ද ගාන කියමුකෝ. මේ තියෙන අනිත් දේශපාලන පක්ෂයේ තියෙන ඡන්ද ගාන. මේ දෙක ආසන්න වශයෙන් සමානයි වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි කියන්නේ අපි කැපුවත් කොළ කැපුවත් නිල් කියලා කියන්නේ එහෙම කට්ටියක් ඉන්නවනේ. ඒ කට්ටිය තමයි මේ ඉන්නේ. හැබැයි ඔබ දන්නවද මේ ප්‍රමාණයයි කියන දෙකම සමාන වෙලා සමහරලාට ඔහොම සමතුලිත වෙලා ඉන්නේ. ඔය එකකටවත් අයිති නැති මිනිස්සු පිරිසක් ඉන්නවා මෙහෙම. ෆ්ලෝටිං වෝට්ස්. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ උප්පැන්න සහතිකේ තමන්ගේ පක්ෂයක් ලියවිච්ච නැති අය. ඒ අය මොකද කරන්නේ? බලනවා මේ තියෙන තත්ත්වයටතේ රටට අවම හානියක් වෙන්නේ කොතනද කියලා බලනවා. බලලා තමයි තීරණය කරන්නේ. හැබැයි මේ දෙක බරින් සමානයි. දැන් මෙන්න මේ එළියෙන් ඉන්න ෆ්ලෝටිං වෝට්ස් ටික අන්නේ ටික මගින් තමයි කාටද බලය ලැබෙන්නේ කියලා තීරණය කරන්නේ. ඒ අය මේ ගොඩට එකතු වුණොත් මේකේ බර වැඩි වෙනවා. ඒ අය මේ ගොඩට එකතු වුණොත් මේකේ බර වැඩි වෙනවා. මේක බොහෝ දේශපාලඥයින්ට තේරිලා නැති තැනක්. සමහර විට තේරිලා මේ කට්ටියව නොමග අරින අවස්ථාවක් තියෙනවා. එහෙම වෙන අවස්ථාවක් තියෙනවා. දැන් ඔය ඉඩම් නිදහස් කරලා මේ වනෝද්‍යානවල නැත්තම් අබේ භූමිවල මේ පාරවල් හදලා ඉඩම් නිදහස් කරලා මේ ඔක්කොම කරන්නේ තමන්ගේ පක්ෂයේ අය සතුටු කිරීමට හෝ ප්‍රාදේශීය දේශපාලඥයෝ සතුටු කරන්න නම් ඒ දිහා මේ කට්ටිය බලාගෙන ඉන්නවා. ඒකල්ල හදාගත්ත ඡන්ද පදනම ඊළඟ අවුරුද්දේදී දිනනවද පරදිනවද කියලා තීරණය වෙන්නේ මේ එළියේ ඉන්න පිරිස මගින්. බොහෝ විට දේශපාලඥයින්ට මේ අයව අමතක වෙනවා. නමුත් රටේ තීරණාත්මක බලවේගය වෙන්නේ මේ කට්ටියයි. ඉතින් ඒක නිසා මම හිතනවා මීට වැඩිය ලංකාවේ ස්වභාවික පරිසර පද්ධති සම්බන්ධයෙන් මීට වැඩිය විද්‍යාත්මක පදනමකින් අධ්‍යයනය කළ සංවර්ධන කටයුතු කරනවා නම් වඩාත් හිතකර රටක් ගොඩනගා ගන්න පුළුවන් වෙයි. එහෙම නැති වුණොත් අපේ රටේ පරිසර පද්ධති ටික විනාශ වුණාට පස්සේ ආපහු මේ මොනම කතා කළත් ඇති වැඩක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මම කියන්නේ කාලෙකදී තේරෙයි අපි මේ කරන්න ගිය සංවර්ධනය කියලා කරන්න ගිය දේ වැරදි. ඒ වැරද්ද නිසා තමයි මේ දේ උනේ කියලා. හැබැයි ඒ තේරුම් ගන්නකොට ආපහු මුල් තත්ත්වයට එන්න බෑ. දැන් අපි හිතමුකෝ දැන් මෑත කාලේ අධිකරණයෙන් නියෝගයක් දුන්නනේ කපපු කැලේ වෙනුවෙන් අලුතින් කැලයක් වවන්න කියලා. ඔබ දන්නව ඇති. ඒ කියන්නේ යම්කිසි නොඉඳුල් වනාන්තරයක් කැපුවට පස්සේ නැවත හදන එකක් ඒ වගේ තත්වයකටපත් වෙන්න අවුරුදු 10 ගාණක් යනවා. ඒකෙන් ඒ තත්ත්වේ බලාපොරොත්තු වෙන්න බෑ. ඒක නිසා මේ පවතින වනාන්තර සහ මේ ස්වභාවික පරිසර පද්ධති ටික රැක ගැනීම, ඒ වෙනුවෙන් කතා කිරීම, ඒ වෙනුවෙන් හඬ නැගීම, ඒ වෙනුවෙන් පෙනී සිටීම අපේ රටේ ඊළඟ පරම්පරාවේ පරම යුතුයකම වෙනවා. ඒ නිසා ඔබ සියලු දෙනාම හැකි හැම අවස්ථාවකම මේ වෙනුවෙන් පෙනී සිටින්න අපේ රටේ ස්වභාවික පරිසර පද්ධති ටික රැක ගැනීම සඳහා ඔබට වචනකින් හරි දායකත්වයක් සපයන්න පුළුවන් නම් අන්නේ දායකත්වයේ සපයන්න.